දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 8වෙනි පාඩම 8 ශ්‍රේණියේ 8වෙනි පාඩම පදාර්ථ විපර්යාස කියන කොටස තමයි කර ඉන්නේ. ඒ කොටස අපි ඊයේ කතා කරපු ටික පොඩ්ඩක් මතක් කරලා අද අලුතෙන් පාඩම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊයේ කතා කරපු එක පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි ඊයේ ෂෝට් නෝට් එක හදන ආකාරය පොඩ්ඩක් කතා කරා. එතකොට ඒක දූල පුතාලා අද ඒ විදිහට ලියාගෙන යන්න. එතකොට අපි ඊයේ මුලින්ම වැදගත් කොටස කතා කරේ භෞතික විපර්යාස කියන්නේ මොකක්ද කියන එක. භෞතික විපර්යාසයක් කියලා කියන්නේ මොකක්ද? පදාර්ථයක පවතින ස්වභාවය වෙනස් වුවද ඒ පදාර්ථයේ සංයුතිය වෙනස් නොවන විපර්යාස තමයි අපි කිව්වේ භෞතික විපර්යාස කියලා. ඊළඟට අපි කතා කරේ රසායනික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියන එක. රසායනික විපර්යාසයක් කියලා කියන්නේ මොකක්ද? පදාර්ථයක සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීමක් සිදුවන විපර්යාසවලට කිව්වා අපි රසායනික විපර්යාස කියලා. පදාර්ථයක තොර සංයුතිය වෙනස් වෙලා නව ද්‍රව්‍ය සෑදීමක් සිදුවන විපර්යාස තමයි අපි කිව්වේ රසායනික විපර්යාස කියලා. අපි භෞතික විපර්යාස කියන එක කොහොමද පෙන්වන්නේ පරීක්ෂණයකින් කියන එක කතා කරා. මේ ඝන ලුණු කියන එක ඒක ලුණු ද්‍රාවණයක් බවට පත් කරලා නැවතත් ඝන ලුණු බවට පත් කිරීම තුළින් අපිට පුළුවන් පෙන්වන්න භෞතික විපර්යාසයක් පරීක්ෂණයකින් කියලා අපි කතා කරා. ඒක දූල පුතාලාට පොඩ්ඩක් ඒක කීපාරක් කියවුවාම කොහොමද පරීක්ෂණය කරන්න කියන එක ඇත්තටම මතක තියාගන්න පුළුවන්. නමුත් මම ඒක පරීක්ෂණය කියන එකත් ඒවා ඒ කීප පාරක් කියවනකොට දන්නේම නැතුව ඒව මතක තියෙනවා. ඒක නිසා මේ දූල පුතාලා මේ ඝන ලුණු කියන එක ලුණු ද්‍රාවණයක් කරලා ඒක නැවතත් ඝන ලුණු බවට පත් කරන මේ අවස්ථා විපර්යාස කරන එක ඒකෙන් පුළුවන් මේ භෞතික විපර්යාස කියන එක පරීක්ෂණයකින් පෙන්වන්න කියන එක මතක තියාගන්න. අපි ඊළඟට කතා කරේ මොකද්ද? රසායනික විපර්යාසයක් කොහොමද අපි පරීක්ෂණයකින් පෙන්වන්නේ කියන එක. එතකොට රසායනික විපර්යාසයක් කියන එක අපි කොහොමද පරීක්ෂණයකින් පෙන්වන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරේ. මැග්නීසියම් පටියක් දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙලා සුදු කුඩක් ඉතිරි වීම තුළින් අපිට පුළුවන් රසායනික විපර්යාසය පෙන්වන්න කියන එක අපි කතා කරා. එතකොට අපි මෙච්චරයි ඒ ටික කතා කරේ. අපි එතන ඉඳන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පැවරුම කියන එක දූල පුතාලා කරලා බලන්න. එතකොට පහත දැක්වෙන විපර්යාස භෞතික විපර්යාස හා රසායනික විපර්යාස ලෙස වර්ග කරන්න කියලා දක්වන. එතකොට පහත දැක්වෙන විපර්යාස එතකොට භෞතික විපර්යාසයි රසායනික විපර්යාසයි ලෙස වර්ග කරන්න කියලා දක්වනවා. චුට්ටක් ඉන්න දූල පුතාලා. එතකොට අපි මේ පැවරුම 8 කියන කොටස එතකොට කතා කරන්නේ. එතකොට අපි ඊයේ ඉවරත කරපු තැනින් දැන් පටන් ගත්ත. එතකොට ඒක ඊයේ කතා කරපු එක පොඩ්ඩක් ෂෝට් නෝට් එකේ කොටස කියවලා අපි කතා කරේ අද මේ කොටස. එතකොට පැවරුම 8 කියන එක. එතකොට පැවරුම 8 කියන එක බැලුවොත් එහෙම පහත දැක්වෙන විපර්යාස භෞතික විපර්යාස හා රසායනික විපර්යාස ලෙස වර්ග කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී ඒ භෞතික විපර්යාසයත් දෙක රසායනික විපර්යාසය කියන්නේ ඒක අන්තර්ගතය වෙනස් වෙනවද නැද්ද කියන එක. කියන්නේ ස්වභාවය විතරක් වෙනස් වෙනවද අන්තර්ගතය වෙනස් වෙනවද කියන එක තමයි මේකෙදි මේ කතා කරන්නේ. අපි ඒක ඊළඟ එක බැලුවොත් එහෙම මේක දූල පුතාලා මේ පැවරුම කරොත් අපිට ඊට පස්සේ කතා කරන්න පුළුවන්. එතකොට මේක අපි ඊළඟ එක බැලුවොත් එහෙම 8.2 කියන කොටස අපි බැලුවොත් එහෙම අවස්ථා විපර්යාස භෞතික විපර්යාස ලෙස. එතකොට අවස්ථා විපර්යාස භෞතික විපර්යාස ලෙස කියන එක තමයි මේක මේ දක්වලා තියෙන්නේ. කලින් අවස්ථාවේ ඒකට අදාළ පිළිතුරුත් මේ අවස්ථාවල තියෙනවා. ඒක අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම අවස්ථා විපර්යාස ගැන අවබෝධයක් ලබා ගැනීමට 8.3 ක්‍රියාකාරකමේ නිරත වෙමු කියලා දක්වලා තියෙනවා. එතකොට
මේ අවස්ථාව විපර්යාසය කියන්නේ ඝන අවස්ථාවේ තියෙනක ද්‍රව අවස්ථාවට පත්වීම හරි ඒ ද්‍රව අවස්ථාවේ තියෙන ඝන අවස්ථාවට පත්වීම හරි ඒක තමයි මේ අවස්ථාව විපර්යාසය කියන්නේ. ඝන ද්‍රව වායු කියන අවස්ථා තුන අතර වෙනස් වීමක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථා විපර්යාස භෞතික විපර්යාස ලෙස කියන එක අපි බැලුවොත් එහෙම ක්‍රියාකාරකම අටේ 3 කියන එක බැලුවොත් එහෙම බීකරයක් බංසන් දාහකය වීදුරු තහඩුවක් තෙපාව කම්බි දැල කෝවක් වීදුරු පුනීලයක් කැකෑරුම් නල අයිස් ඉටි කැබැල්ලක් අයඩින් කියන මේ කොටස් ගැන භාවිතා කරනවා කෙනෙක් තමයි දක්වල තියෙන අවශ්‍ය ද්‍රව්‍ය විදියට ක්‍රමය කියන එක බැලුවොත් එහෙම වගුවේ දක්වා ඇති පරිදි ක්‍රියාකාරකම් සිදු කර අදාළ නිරීක්ෂණ වාර්තා කරන්න කියලා දක්වලා තියෙනවා. ඉටි කැබැල්ල කැකෑරුම් නලයක දමා රත් කරන්න නිරීක්ෂණය කරන්න මොකද රත් කරාම වෙන්නේ කියන එක මෙතන මේ කියන්නේ. ඉටි කෑල්ල රත් කරාම මොකද වෙන්නේ කියන එක මෙතන මේ කතා කරන්නේ. සිසිල් වන්නට හැර නැවත නිරීක්ෂණය කරන්න සිසිල් වෙනකොට මොකද වෙන්නේ. කලින් අවස්ථාවේදී එතකොට ඝන ඉටි කියන එක අපි භාවිතා කරන්නේ. එතකොට ඒක රත් කරාම ද්‍රව ඉටි වෙනෝද? ඒ වගේ අවස්ථා විපර්යාසය ගැන කතා කරන්නේ. ආපහු සිසිල් වෙනකොට මොකද වෙන්නේ කියන එක මෙතන කතා කරන්නේ. ඒක දූල පුතාලා හොඳින් දන්න දෙයක් ඇත්තටම. ඒ ඊටි පන්දමක් එහෙම භාවිතා කරනකොට ද්‍රව වෙලා ඒක නිව්වහම ඒක ඝන වෙනවා කියන එක දූල පුතාලා දන්න දෙයක්. අපි ඊළඟ එක බැලුවොත් එහෙම බීකරයකට අයිස් කැටගෙන රත් කරන්න. බීකරයකට එතකොට අයිස් කැට අරගෙන රත් කරන්න නිරීක්ෂණය සටහන් කරන්න නිරීක්ෂණය මොකද්ද වෙන්නේ කියන එක නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අයිස් කැට තියෙන ඝන අවස්ථාවේක රත් කරාම මොකද වෙන්නේ? ඒක දිය වෙනවා කියලා දුර පුතාලට බලා ගන්න පුළුවන්. ඒක තමයි නිරීක්ෂණය. එතකොට අයිස් කැටය මුළුමනින්ම ජලය බවට හැරීමෙන් පසුව එම ජලය තවදුරටත් රත් කරන්න කියනවා. එතකොට අයිස් කියන්නේ ඝන අවස්ථාවේ තිබිච්ච එක ඊට පස්සේ ඒක රත් කළා ද්‍රව අවස්ථාවේ ජලය බවට පත් වෙනවා. නැවතත් රත් කරනවා. එතකොට නිරීක්ෂණය කරන්නවල මොකද වෙන්නේ කියලා. ජලය නටන අවස්ථාවේදී බීකරයට ඉහළින් වීදුරු තහඩුවක් අල්ලන්න. ඒකෙදී මොකද වෙන්නේ කියන එක මේක බලන්න කියන එක. ඒක ඉතාම භයානකයි. හුමාලයට පිච්චෙනවා කියන්නේ ඒක ජලයට පිච්චෙනටත් වැඩිය අන්තයි ඇත්තට. මේක නිසා හුමාලයට පිච්චෙනවා කියන්නේ ඒක තරම් මේ ඒ කියන්නේ පහසු වෙන්නේ නැහැ ඇත්තට. මේක නිසා දූල පුතාලා ඒක වීදුරු තහඩුවක් අල්ලනකොට අනිවාර්යයෙන්ම වීදුර රත් වෙනවා. එතකොට අතින් ඇල්ලුවොත් අතක් පිච්චෙනවා. ඒක නිසා මේ වගේ දේවල් ඒ කාගේ හරි ඒ පරීක්ෂණ කරනකොට උපදෙස් වලට පිළිපදින්න කියන එක තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මොකද කරන්නේ? එතකොට මේ අවස්ථාවේදී මේ කතා කරන්නේ බීකරයකට එතකොට අයිස් දානවා. මේ බීකරයකට එතකොට අයිස් දාලා ඒ අයිස් ටික රත් කරාම මොකද වෙන්නේ? අයිස් ටික ටික තාපය උරාගෙන ද්‍රව බවට පත් වෙනවා. ඒක දූල පුතාලා 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන කොටසක්. ඇත්තටම මේක තාපය කියන කොටසේදී 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. ඝන අවස්ථාවේ තියෙන අයිස් කියන එක තාපය බාහිරින් දෙනකොට ඒක තාපය උරාගෙන මොකද වෙන්නේ? ද්‍රව අවස්ථාවට පත් වෙනවා. තවත් එකට තාපය දුන්නාම මොකද වෙන්නේ? ඒක ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට ජල වාෂ්ප බවට පත් වෙනවා. එතකොට මේ ජල වාෂ්ප වලට ඉහළින් අපි වීදුරුවක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? වීදුරුව කියන එක එතකොට ඒ උෂ්ණත්වය අඩු වෙනකොට ඒක ජල වාෂ්ප වලින් නැවතත් ජලය බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අවස්ථා විපර්යාසයෙන් එතකොට අවසන් වශයෙන් නැවතත් කලින් අවස්ථාවේදී ඝන ඉටි තියුණ එක නැවතත් ඒක ඝන ඉටි බවට පත් වුණා. මේ අවස්ථාවේදීත් එතකොට අයිස් කැටේ තිබිච්ච එකේ එතකොට ඒ ජලය ටික හුමාලයේ ජලය බවට පත් වෙලා අයිස් කැටේ ඊට පස්සේ හුමාලයේ බවට පත් වෙලා නැවතත් ජලය බවට පත් වුණා. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟ අවස්ථාව අපි බැලුවොත් එහෙම අයඩින් කැට කෝවක දමා රත් කරන්න කෝවට තරමක් ඉහළින් යටිකුරුව වීදුරු පුනීලයක් අල්ලන්න කියලා දක්වනවා. එතකොට අයඩින් කැට කියන එක කෝවක දාලා කෝව කියන එක එතකොට කෝව කියන එක නිකම් පොඩි කෝප්පයක් වගේ මෙහෙම එකක් එතකොට ඒකට දාලා
රත් කරන්න කියන කෝවට දාලා රත් කරන්න කෝවට ඉහලින් යටිකුරුව එතකොට යටිකුරුව එතකොට උඩුකුරුව නෙවෙයි යටිකුරුව කියන්නේ මේක එතකොට වීදුරු පුනීලයක් එතකොට අල්ලන්න කියන දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම මේ අවස්ථා ටිකේ මේ විස්තර කරලා තියෙන එක අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේ මේ ක්‍රියාකාරකම් ටිකේ එතකොට ඉටි කැබැල්ලක් කැකෑරුම් නලයක දමා රත් කර විට ඉටි ද්‍රව වන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇති කියලා දක්වන. එතකොට ඒ ඉටි ටික කැකෑරුම් නලයකට දාලා එතකොට රත් කරනකොට කැකෑරුම් නලය කියලා කියන්නේ මේ මම විතර පොඩ්ඩක් අඳින්නම්. මේ වගේ පොඩි නලයක් ඇත්තටම ඒ ටියුබ් එක කියලා දූල පුතාලා සමහරවල්ලාට දැකලා ඇති මේක. මෙතනට මේ ඉටි ටිකක් දාලා මේක මෙහෙම අල්ලන්න උපකරණයක් තියෙනවා. මෙතනින් මිටක් තියෙනවා මේක. මේකෙන් මෙහෙම අල්ලගෙන එතකොට මේ බාන්සන් 1000ක් හරි මොකක් හරි එකට මේ කිට්ටු කරලා රත් කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? කැකෑරුම් නලය එතකොට එහෙම රත් කරනකොට මොකද වෙන්නේ? මේ ඝන ඉටි ටික මොකද වෙන්නේ? ද්‍රව ඉටි බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ සිසිල් වන්නට හැරියහම මොකද වෙන්නේ කියන එක දක්වලා තියෙනවා. සිසිල් වන්නට හැරි විට ද්‍රව ඉටි ඝන වන නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට නැවතත් ඝන ඉටි බවට පත් වෙනවා කියන එක බලන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඝන ද්‍රව්‍යයක් රත් කිරනකොට ඝන ද්‍රව්‍ය රත් කිරීමේදී ඒ එක්තරා උෂ්ණත්වයකදී ද්‍රව අවස්ථාවට පත් වෙනවා. ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීමේ විපර්යාසයක් අවස්ථා විපර්යාසයක් කියලා දක්වන මේක දුල පුතාලා 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන දෙයක්. ඇත්තටම ඒ ඝන අවස්ථාවේ තියෙනකොට ඒකට ඒ තාප ශක්තිය බාහිරින් දුන්නාම මේක ඒ තාපය ලබාගෙන ඒක ද්‍රව අවස්ථාවට පත් වෙනවා කියන එක. එතකොට මේක මේ අවස්ථා විපර්යාසය එය විලයනය ලෙස හඳුන්වන්නේ කියලා දක්වලා තියෙනවා. මේක මේ කොටස විලයන කියන එක මේක මත ඒක අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එක ලියන්න විලයන කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් වෙන මේ අවස්ථා විපර්යාසයට පත්වීම කියලා දාන්න පුළුවන්. මේක විලයනය කියලා ලියන්න පුළුවන්. එතකොට මේකත් ෂෝට් නෝට් එකට ගහන්න පස්වෙනි එක අපි ඒක කතා කරපු. එතකොට මේක ඝන අවස්ථාව එතකොට විලයනය කියන එක විලයන කියලා මොකක් හරි 32ක් හරි මොකක් හරි ලියලා ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම. ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම තමයි විලයනය කියලා කියන්නේ. ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් එතකොට ඊළඟ අවස්ථාව තියෙන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝන අවස්ථාවට පත් වෙනවා. මේ අවස්ථාව විපර්යාසයට අපි හිමායනය කියලා කියනවා. ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝන අවස්ථාවට පත්වීමට අපි කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ හිමායනය කියලා. එතකොට මේ හිමායනයයි මේ විලයනයයි කියන දෙක අනිවාර්යයෙන්ම දුල පුතාලා ෂෝට් නෝට් එකට ගන්න. ඒක ඉතාම වැදගත් කොටසක් මේ කොටසේදී. එතකොට මේ අවස්ථාවේදී අපිට විලයන කියන්නේ මොකද්ද? ඒ ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් මොකද වෙන්නේ? ද්‍රව අවස්ථාවට පත්වීමට අපි විලයනය කියලා කියනවා. ඒ වගේම හිමායනය කියලා කියන්නේ මොකද්ද? ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝන අවස්ථාවට පත්වීමට අපි කියනවා හිමායනය කියලා. මේ කොටස් දෙක අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකේ ලියා ගන්න. එතකොට මේකදී අපි 6ක් අපි මෙතනට මේ පාඩමේදී මෙතනට කතා කරා 6ක්. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අයිස් ජලයේ බවට හැරෙන අයිස් ඊළඟ පරීක්ෂණය ගැන කතා කරන්නේ කලින් ඉටි ගැන එක අපි ඉවර කරා එතනින්. එතකොට ඒ අවස්ථාවේදී අවස්ථා විපර්යාස සිද්ධ වුණා කියන එක ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාවට පත් වුණා. ඒකට අපි කිව්වා විලයනය කියලා. විලයන බවට පත් වුණා. ඊට පස්සේ
ඊට පස්සේ ඒක ඒ තාපය සපයනක නතර කරාම මොකද වෙන්නේ? ද්‍රව අවස්ථාවෙන් ඉඳන් ඝන අවස්ථාවට පත් වුණ එකට අපි කිව්ව හිමායනය කියලා. අපි ඊළඟට කතා කරන්නේ එතකොට ඊළඟ අවස්ථාවේදී කතා කරන්නේ ඊළඟට අපි කතා කරන්නේ දෙවෙනි ක්‍රියාකාරක ඒකේ තියෙන දෙවෙනි කොටස ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අයිස් කියන එක ඒක රත් කරන අවස්ථාව ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට අයිස් ජලයේ බවට හැරෙනු. එතකොට අයිස් රත් කරනකොට ජලයේ බවට හැරෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. අයිස් ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක්. අයිස් කියලා කියන්නේ ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් කියලා දක්වලා තියෙනවා. ඒක දුර පුතාලා දන්න දෙයක්. එතකොට අයිස් කියන්නේ ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක්. ජලය ද්‍රවයක්. ජලය කියන්නේ ද්‍රවයක්. එතකොට එම ජලය තවදුරටත් රත් කිරීමේදී වාෂ්ප වී යනු නිරීක්ෂණය කරන්න පුළුවන්. ද්‍රවයක් වායුවක් බවට පත්වීම අපි කියනවා වාෂ්පීකරණය කියලා. වාෂ්පීකරණය කියන්නේ මොකක්ද කියන එක ඒක ලියා ගන්න අනිවාර්යයෙන්ම ද්‍රවයක් වායුවක් බවට පත්වීම. මේකෙදි එතකොට අපි 7 වෙනි එක අපි ෂෝට් නෝට් එකකට ගන්න. එතකොට වාෂ්පීකරණය කියලා කියන්නේ මොකද්ද? ද්‍රවයක් වායුවක් බවට පත්වීමට කියනවා අපි වාෂ්පීකරණය කියලා. ඊළඟ එක බැලුවොත් එහෙම ජලයේ නටන අවස්ථාවේ ඊට ඉහළින් තැබූ වීදුරු තහඩුව මත ජල බිඳු සෑදෙනු නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඉහළින් එතකොට වීදුරු තහඩුවක් තියුවාම එතකොට උෂ්ණත්වය අඩු වෙලා එතකොට ඒ හුමාලය ටික ජල වාෂ්ප බවට පත් වෙනවා. ජලයේ බවට පත් වෙනවා. ජල බිඳු බවට. එතකොට හුමාලය සිසිල් වීමේදී මෙසේ ජල බිඳු සෑදෙනවා කියලා දක්වලා තිනවා. වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් මෙසේ ද්‍රව අවස්ථාවට පත්වීම ඝනීභවනය කියලා දක්වලා තියෙනවා. එතකොට ඝනීභවනය කියන්නේ මොකද්ද? විලයනය කියන්නේ මොකද්ද? හිමායනය කියන්නේ මොකද්ද? වාෂ්පීකරණය කියන්නේ මොකද්ද? ඝනීභවනය කියන්නේ මොකද්ද? මේ ටික ඊටාම වැදගත් වෙනවා හුමාලය සිසිල් වීමෙන් මෙසේ ජල බිඳු සෑදෙන එකට තමයි. මේ අවස්ථාව නෙවෙයි ඇත්තටම සමා වෙන්න මේ අවස්ථාව නෙවෙයි. මේ කොටස නෙවෙයි. වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම. වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් මෙසේ කියන එක අවශ්‍ය නැහැ ඇත්තටම. වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම තමයි අපි කියන්නේ මොකද්ද? ඝනීභවනය කියලා. එතකොට වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් මොකද කරන්නේ? ඒ ද්‍රව අවස්ථාවට පත් වෙනකොට අපි කියනවා ඝනීභවනය වීම කියලා. එතකොට මේ අවස්ථාවේ එතකොට ඝනීභවනය කියන එක එතකොට අපි 8 වෙනි එක මේ අවස්ථාවේදී මේ පාඩමේදී කතා කරපු 8 වෙනි වැදගත් කරුණ ඝනීභවනය කියන්නේ මොකද්ද? ඒ වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් මොකද වෙන්නේ? ද්‍රව අවස්ථාවට පත්වීම තමයි අපි ඝනීභවනය කියලා හඳුන්වන්නේ. අපි කලින් ඒකෙදී කොටස් 3ක් තියුණා. ඒ කොටස් දෙකක් අපි කතා කරා. ඉටිදිය වෙන අවස්ථාව, ඒ අයිස් කැටයක් දිය වෙන අවස්ථාව. එතකොට කොටස් දෙකක් අපි කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරන්න හදන්නේ මොකද්ද? මේ අයඩින් කියන අයිඩින් කැටේ කෝවට දාලා එතකොට රත් කරන අවස්ථාව ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. ඒක බැලුවොත් එහෙම අයඩින් කැට කෝවක දමා රත් කළ විට අයඩින් ඍජුවම වායුවක් බවට පත්වන බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට කලින් අවස්ථාවේදී අයිස් කියන එක ඝනය තියුණා ද්‍රවයක් බවට පත් වුණා. ඒ වගේම ද්‍රවය රත් කරාම වායු බවට පත් වුණා. ඒ කියන්නේ ඝන ද්‍රව වායු කියන ඒ අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ. එතකොට ඝනය කියන එක ද්‍රවයක් වෙලා ද්‍රවය තමයි වායුවක් බවට පත් උනේ. මෙතනදී මේ අපි ඊළඟට කතා කරන අයඩින් කියන එක අයඩින් කැට කියන එක මොකද කරන්නේ? එතකොට මේක කෝවක දාලා රත් කරනවා.
රත් කරනකොට මොකද වෙන්නේ අයිඩින් කියන එක කෙලින්ම රිජුවම කියන්නේ කෙලින්ම එතකොට අයිඩින් කියන්නේ ගණ එතකොට අයිඩින් කැට තියෙන්නේ ඒක වායුවක් බවට කියන්නේ ගණ අවස්ථාවේ ඉඳන් කෙලින්ම වායු බවට කියන්නේ ගණ ද්‍රව වෙලා ද්‍රව වායු අවස්ථාව නෙවෙයි කෙලින්ම ගණය වායු බවට පත් වෙන අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී මොකද වෙන්නේ ඒ ඝන අවස්ථාවේ තියෙන අයඩින් කියන එක එතකොට කෙලින්ම වායු අවස්ථාවට පත් වෙන අවස්ථා විපර්යාසය. එම අයඩින් වායුව වීදුරු පුෂ්ඨයක ගැටෙන්නට සැලැස්සූ විට පුෂ්ඨය මත අයඩින් ස්ථිටික කියලා කියන්නේ ඒ තැන්පත් වෙන වගේ පොඩි මේ එකක් එතකොට තිබෙනු දැකිය හැකි කියලා දක්වන. එතකොට මේ අවස්ථාවේදී එතකොට අයඩින් මොකද වෙන්නේ වීදුරු පුෂ්ඨය මෙතන මේ වීදුරු පුෂ්ඨය මත මෙහෙම තැන්පත් වීම සිද්ධ වෙනවා. ජෙල් එකක් වගේ ඇත්තට මෙහෙම ඒක ස්ථිතික කියලා කියන්නේ. එතකොට තිබෙනු දැකිය හැකිය කියලා දක්වනවා. අයඩින් ඒකේ මෙහෙම තැන්පත් වෙනවා කියන එක ඇත්තටම ඒක තැන්පත් වෙනවා කියන එක අයඩින් ඒකේ ස්තරයක් මෙතන හැදෙනවා කියන එක මේ දක්වලා තියෙන්නේ අයඩින් ස්ථිතික තිබෙනු දැකිය හැකිය කියලා දක්වනවා. එතකොට අයඩින් වාෂ්ප සිසිල් වන විට ද්‍රව නොවි ඍජුවම ඝන අයඩින් බවට පරිවර්තනය වන බව මින් පැහැදිලි වෙනවා කියලා දක්වනවා. යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව අවස්ථාවට පත් නොවි වාෂ්ප බවට පත්වීම අවස්ථා විපර්යාසයක් කියලා දක්වනවා. මෙය එය හඳුන්වන්නේ උර්ධව පතනය කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව දක්වලා තියෙන්නේ උරුද්වාපාතනය කියලා දක්වලා තියෙන උරුද්වාපාතනය කියලා දක්වලා තියෙන මේකෙදි මම શબ્ද කරන ආකාරය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. උරුද්වාපාතනය කියලා දක්වලා තියෙනවා. මේක ඊතරම් භාවිතා කරන වචනයක් නෙවෙයි. ඒක නිසා දූල පුතාලා එකත් හොඳින් මතක තියාගන්න. මේ වචනේ කියන එක උරුද්වාපාතනය කියන එක මේක මතක තියාගන්න. මේ අවස්ථාවේදී එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී මොකද වෙන්නේ එතකොට මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී මොකද වෙන්නේ එතකොට ද්‍රව අවස්ථාවට පත් වෙන්නේ නැතුව වාෂ්ප බවට පත් වෙන ඒ විපර්යාසය තමයි කතා කරන්නේ. එතකොට ඝන ද්‍රව්‍යයක් මොකද වෙන්නේ ද්‍රව අවස්ථාවට පත් නොවි වාෂ්ප බවට. එතකොට ඝන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් නොවි වාෂ්ප බවට පත්වීම තමයි අපි කියන්නේ උර්ධ්වපාතනය කියලා. උර්ධ්වපාතනය කියලා කියන්නේ ඒ කොටසට. මේක ඊළඟට මේ කොටසට සම්බන්ධ වෙනවා. එතනින් ඝන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් නොවි වාෂ්ප බවට පත්වීමට තමයි කියන්නේ මේ උර්ධ්වපාතනය කියලා. මේ 9 කියන කොටස තමයි අපි කතා කරන්නේ. අපි වැදගත් කොටස් මෙතන 9ක් කලින් අපිගේ ඊයේ 4ක් කතා කරාද 5ක් එක්කහු කරගත්තා අපි. එතකොට අපි කතා එක්කහු කරපු අදවත් එක්කහු කරපු ඒ කොටස් ටික අපි කතා කරොත් එහෙම අපි කතා කරේ මුලින්ම කතා කරේ විලේනය කියන්නේ මොකද්ද? විලේනය කියන්නේ මොකද්ද කියන එක මේක බැලුවොත් එහෙම 106 පිටුවේ 106 පිටුවේ මැදක් හරිය තියෙන්නේ විලේනය කියන එක. විලේනය කියලා කියන්නේ ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීමට අපි විලේනය කියලා කියනවා කිව්වා. අපි ඊළඟට 6 වෙනියට කතා කරේ හිමායනය කියන එක. හිමායනය කියලා කිව්වේ ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝන අවස්ථාවට පත්වීම හිමායනය කිව්වා. අපි ඊළඟට 7 වෙනියට කතා කරේ වාෂ්පීකරණය කියන්නේ මොකද්ද? ද්‍රවයක් වායුවක් බවට පත්වීමට වාෂ්පීකරණය කිව්වා. ඝනීභවනය කිව්වේ මොකද්ද? වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් මේ කොටස වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම අපි ද්‍රව අවස්ථාවට පත්වීම එතකොට වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් එතකොට ද්‍රව අවස්ථාවට පත්වීම ඝනීභවනය කියලා කිව්වා.
අපි අන්තිමට කතා කරේ මේ අපි අන්තිමටම කතා කරේ උර්ධ්වපාතනය කියන උර්ධ්වපාතනය කියන කොටස ගැන කතා කරේ කියන්නේ ඝන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් වෙන්නේ නැතුව වාෂ්ප බවට පත්වීමට කිව්වා උර්ධ්වපාතනය කියලා. අපි 9ක් මේ අවස්ථාවේදී කතා කර එතකොට මේ අවස්ථාව එතකොට මේ අවස්ථාවට අපි 9ක් කතා කර අපි ඒක මේ දක්වල තියෙන්නේ මේ දූල පුතාලා කලින් ටික ඒක ලියාගත්තා ලියාගෙන මේකත් ඒකට ෂෝට් නෝට් එකට ගන්න ඇත්තට මේක ඉතාම වැදගත් වෙනවා මොකද කාලයත් එක්ක එතකොට දූල පුතාලට ඒ වචනෙන් එක පාරක් එක මතක තියාගන්න එක අනිවාර්යෙන් කලින් ටික ලියන්න කාලයත් එක්ක එතකොට මේක දැක්කහම මතක් කරගන්න පුළුවන් ඒක නිසා මේකත් ඇත්තටම භාවිතා කරන්න එතකොට අවස්ථා විපර්යාස සිදුවන විට සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීමක් සිදුවන්නේ නැත එබැවින් අවස්ථා විපර්යාස භෞතික විපර්යාස වේ කියලා කොටිනවා මේකත් ඉතාම වැදගත් වෙන කොටසක් ඇත්තටම එතකොට අවස්ථා විපර්යාසයකදී මොකද වෙන්නේ නව ද්‍රව්‍ය සෑදීමක් සිදු වෙන්නේ නැහැ ඒක නිසා මේ කොටස ඇත්තටම අවස්ථා විපර්යාස භෞතික විපර්යාස වේ කියන එකක් දා ගන්න ඕන එතකොට මේක අපි ඊළඟට කතා කරපු 10 වෙනි එක මේක වැඩක් නෑ ඇත්තටම අවස්ථා විපර්යාස කියලා කියන්නේ මොකද්ද භෞතික විපර්යාස අපි කලින් කතා කරා රසායනික විපර්යාසයි භෞතික විපර්යාසයි කියන කොටස් දෙකකට ඒ විපර්යාස වෙන් කරනවා කියලා ඒ අතරින් මේ අවස්ථා විපර්යාස කියන එකේදී එතකොට අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ ඒ පවතින ක්‍රමයේ ආකාරය විතරයි වෙනස් වෙන්නේ කියලා අපි කතා කරා ඒක නිසා දූල පුතාලට ඒක තේරෙනවා එතකොට මේ අවස්ථා විපර්යාස කියන්නේ භෞතික විපර්යාසය ඒක විතරයි කියන භෞතික විපර්යාසයක් කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් අපි එතකොට මේ අවස්ථාවේදී මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ කොටස මේකත් මේ කලින් අවස්ථාවේදී ඒ කලින් කොටසට මේක එකහුව කරගන්න ඇත්තටම මේක මේ පල්ලෙහාට ගෙනියන එක හොඳයි 10 හෝ මේක 11 කරන්නම් මං මේක 10 මේ අංක කියන එක ලියන්න එපා දූල පුතාලා අංක ලියා ගන්න අවශ්‍ය නැහැ ඇත්තටම ඒක ගෙනියන්න කියන එක තමයි මං කිව්වේ ෂෝට් නෝට් එකට එතකොට 10 වෙනියට මේක අවස්ථා විපර්යාස තියෙන මේ කොටස ඒ වගේ මේ 11 වෙනියට අවස්ථා විපර්යාස භෞතික විපර්යාස වේ කියන කොටස කරගන්න. එතකොට දූල පුතාලාට මේ පාඩමේ අපි කොටස් 11යි මතක් කරේ. එතකොට ඒ 11 අනිවාර්යයෙන්ම මතක තියාගන්න එක ඊතරම් අපහසු දෙයක් නෙවෙයි කියලා මම හිතනවා ඇත්තටම මේ පාඩමක එතකොට මම කලින් කිව්වා වගේ මේ පාඩම් ඇත්තටම මේ පොත් එහෙම විභාගෙට කලින් කියවනවා කියන්නේ කාලේ ඊටාම අපතයමක් ඒක නිසා කවදාකවත් විභාගෙට කලින් පොත ලොකුවට කියවන්න යන්න එපා ඒක ඊටාම ඒ වෙලාව කියන එක අපතයමක් විතරයි මොකද ඒ පොතක තියෙන දේවල් ඒ සාරාංශයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම පොතේ තියෙන හැම දෙයක්ම අපි මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට අපි විභාගයේ දවසේ ඊටාම වෙහෙසිකර කලින් දවසේ එහෙම කරොත් එහෙම ඊටාම වෙහෙසකර බවට පත්වීමක් පමණයි වෙන්නේ ඇත්තටම. අනවශ්‍ය දේවල් ගොඩක් අපි කියවලා ඔළුවේ ගොඩක් දේවල් එකහුව වෙලා තියෙන්නේ ඇත්තටම. ඒක නිසා ඒක කල්පනා කරලා ලියන්න පුළුවන් අනිත් දේවල් මේ වගේ දේවල් අපි කතා කරපු දේවල් ඒවා කල්පනා කරයි කියලා ලියන්න බෑ ඇත්තටම. ඒක නිසා දූල පුතාලා මතක තියාගත යුතු දේවල් එතකොට අනිවාර්යයෙන්ම මේ පොත දෙපාරක් තුන් පාරක් විතර ශබ්ද නගලා කියවන්න. ඊට පස්සේ මේ වැදගත් කරුණු මේ ෂෝට් නෝට් එක හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ කියවලා දෙපාරක්වත් අඩු ගානේ ඒ ශබ්ද නගලා කියවන්න ඒක ඉතාම වැදගත් වෙනවා. මම හැම නිතරම කියන දෙයක්. එතකොට මේ පාසලේ පෙළ පොත කියන එක දෙපාරක්වත් අඩු ගානේ අඩුම ගානේ දෙපාරක්වත් ශබ්ද නගලා කියවලා ඊට පස්සේ මම කලින් කතා කරපු ඒ ෂෝට් නෝට් එකට එතකොට මේ මම මෙතන එකහුව කර 10 කියන එක ඊළඟට 11 කියන එක එකහුව කර එතකොට මේ 11 කියන එක ෂෝට් නෝට් එකට අරගෙන එතකොට ඊට පස්සේ සතියකට දෙපාරක් වගේ ඒක දූල පුතාලා ඒක ලිව්වනම් ශබ්ද නගලා කියවමින් ලිව්වනම් කාලයත් එක්ක ශබ්ද නගලා කියන්නේ ගොඩක් ශබ්ද නගලා කියවන්න ඕනේ නැහැ. ඇත්තටම Tamanට ඇහෙන ගානට කියවුවාම ඇති ඇත්තටම කාලයත් එක්ක දන්නේම නැතුව ඒ ටික ඔළුවේ හිටිනවා ඇත්තටම දූල පුතාලාට විභාගයකට ඉතාම පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් ඇත්තටම. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම රසායනික විපර්යාස කියන එක මෙතන මේ ඊතලයේ කියන්නේ මෙතනට කියන එක මම මෙතන දැම්මේ ඇත්තටම මෙතන රසායනික විපර්යාස කියන එක නෙවෙයි ඇත්තටම මේක මේ
අටේ 4 රූපයට පල්ලෙහෙන් ලියන්න කියන එක තමයි දැක්ුවේ මේ අවස්ථා විපර්යාස කියන ඒවා භෞතික විපර්යාස වේ කියන කොටස. මෙතෙන්ට වෙනකම් මොන හරි අපැහැදිලි කරුණක් තියෙනවා දූල පුතාලට? අපැහැදිලි කරුණක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඕකේ, එහෙනම් අපි ඊළඟ රසායනික විපර්යාස කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රසායනික විපර්යාස කියන කොටස ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම අප මෙතෙක් අධ්‍යයනය කරේ මම මේ කොටස එහෙම කියවන්න යනවා. අප මෙතෙක් අධ්‍යයනය කළේ භෞතික විපර්යාසවල ස්වභාවය පිළිබඳව කියලා දක්වන. එතකොට මෙතෙක් වෙලා අපි කතා කරේ ඒ භෞතික විපර්යාස වල ස්වභාවය කියන්නේ කලින් අවස්ථාවේදී අවස්ථා විපර්යාසයක් සිද්ධ වුණා නමුත් ඒකේ අන්තර්ගතයේ කිසිම දෙයක් වෙනස් වුනේ නැති අවස්ථාව ගැන තමයි කතා කරේ. ජලය කියන එක අයිස් කියන අයිස් අවස්ථාව ද්‍රව ජලය බවට පත්වෙන හුමාලය බවට පත්වෙන ඒ අවස්ථාවලදී අවස්ථාව වෙනස් වුණා නමුත් ඒකේ අන්තර්ගතය හැම අවස්ථාවේදීම ඒ ජලය කියන එකේ අන්තර්ගතය තමයි ඒකෙදි තියුනේ. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම අපි මේකෙදි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම රසායනික විපර්යාස කියන එක තමයි ඊළඟට කතා කරන්න. එතකොට රසායනික විපර්යාස කියන කොටස බැලුවොත් එහෙම අප මෙතෙක් අධ්‍යයනය කරේ භෞතික විපර්යාසවල ස්වභාවය පිළිබඳව. එතකොට භෞතික විපර්යාස ගැන තමයි අපි මෙතෙක් කතා කරේ. භෞතික විපර්යාස සිදුවන විට ද්‍රව්‍යවල සංයුතියේ වෙනසක් සිදු නොවේ කියලා දක්වනවා. එතකොට ඒ සංයුතිය වෙනස් වෙන්නේ ඒකේ පවතින ක්‍රමය පමණයි වෙනස් වෙන්නේ. භෞතික විපර්යාසවලදී ඒ පවතින අවස්ථාව එතකොට අවස්ථා විපර්යාස වෙනවා. ඒ වගේ දේවල් ඒක එහෙම නැත්නම් එකම අවස්ථාවයක ප්‍රමාණය වෙනස් වීම හරි එහෙම දෙයක් තමයි අපි කතා කරේ. අපි කලින් කතා කර කඩදාසියක් කෑලි කෑලි වලට ඉරනකොට එතකොට ඒ ඝන අවස්ථාවෙම මේ ඝන අවස්ථාවේ තියෙන කඩදාසි ඝන අවස්ථාවෙම තියෙන තව කුඩා කෑලි වලට කැඩීමක් සිද්ධ වුණා. අපි ඊළඟ එක බැලුවොත් එහෙම අපි චුට්ටක් ඉන්න දූල පුතාලා අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස රසායනික විපර්යාසවල ස්වභාවය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්නට 8.4 8.5 8.6 8.7 ක්‍රියාකාරකම් වල නිරත වෙමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී රසායනික විපර්යාසවල ස්වභාවය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න 8.4 8.5 8.6 8.7 ක්‍රියාකාරකම් වල නිරත වෙමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි අවශ්‍ය ද්‍රව්‍ය විදියට දක්වලා තියෙන මේ කොටස බැලුවොත් එහම 8.4 කියන එක. එතකොට මේ අවස්ථාවේදී ක්‍රියාකාරකම් 4ක් ගැන කතා කරන එකපාරට. මොකකටද කතා කරන්නේ? රසායනික විපර්යාසවල ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට මේ අවස්ථාවේදී මේ ක්‍රියාකාරකම් වන 8.4 කියන එක 8.5 කියන එක 8.6 හා 8.7 කියන මේ ක්‍රියාකාරකම් වලින් එතකොට රසායනික විපර්යාසවල ස්වභාවය කියන එක තමයි අපි අධ්‍යයනය කරන්නේ. අපි ක්‍රියාකාරකම 8.4 කියන එක බැලුවොත් එහෙම මේකෙදී අවශ්‍ය වෙන ද්‍රව්‍ය බැලුවොත් එහෙම ලෙඩ් නයිට්‍රේට් කියන එක අවශ්‍ය වෙනවා. කැකෑරුම් නලයක් කියන එක අවශ්‍ය වෙනවා. බන්සන් 1000ක් කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මේ අවස්ථාවේදී කැකෑරුම් නලයක් අවශ්‍ය නම් එතකොට මේ කැකෑරුම් නලය කියන එක මම කලින් පෙන්නුවා වගේ අණ්ඩක් අවශ්‍ය වෙනවා. මෙහෙම අල්ලන්න මොකක් හරි අඬුවක් එහෙම අවශ්‍ය වෙනවා.
මෙහෙම ඒක එක්කහු වෙලා එතකොට මෙහෙම ඒක මොහොකට හරි මිටකට සම්බන්ධ කරලා ඊට පස්සේ මේ බාන්සන් 1000කය මෙහෙම බාන්සන් 1000කෙන් ඒක රත් කිරීමක් සිද්ධ කරන්න. අපි මේකට මොකක්ද දාන්නේ එතකොට ලෙඩ් නයිට්‍රේට් කියන එක දාන්න අපි ක්‍රමය කියන එක බැලුවොත් එහෙම කැකෑරුම් නලයකට ලෙඩ් නයිට්‍රේට් ග්‍රෑම් එකක් පමණ ගන්න කියන එතකොට මේ කැකෑරුම් නලයට මේ ලෙඩ් නයිට්‍රේට් කියන එක ග්‍රෑම් එකක් පමණ අරගන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. බාන්සන් 1000කේ භාවිතයෙන් කැකෑරුම් නලය රත් කරන්න කියන. එතකොට බාන්සන් 1000කේ මොකද කරන්නේ? මේ ලෙඩ් නයිට්‍රේට් ටික රත් කරනවා. ඔබේ නිරීක්ෂණය සටහන් කරන්න කියලා දක්වනවා. අපි ඒක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී මොකද වෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට්. එතකොට ලෙඩ් නයිට්‍රේට් එක සුදු පාටයි. එතකොට රත් කිරීමේදී මොකද වෙන්නේ? දුඹුරු පැහැයට හැරෙවෙනවා. එතකොට මේ අවස්ථාවේදී සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට් කියන එක රත් කරාම මොකද වෙන්නේ? දුඹුරු පැහැති වායුවක් පිටවන අතර කැකෑරුම් නලය රතු පැහැති කුඩක් ඉතිරි වේ කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මොකද වෙන්නේ කියන එක එතකොට අපි දැනගන්න ඕනේ. එතකොට සුදු පාට ලෙඩ් නයිට්‍රේට් කියන එක එතකොට ඒක රත් කරාම මොකද වෙන්නේ? අපි මේ කතා කරන්නේ එතකොට කතා කරන්නේ මේ අපි මේ අවස්ථාවේදී රසායනික විපර්යාස කියන රසායනික විපර්යාස කියන එකට අදාළ ඒ ක්‍රියාකාරකම් හතරක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ රසායනික විපර්යාස කියන එකට අදාළ ක්‍රියාකාරකම් හතරක් මේ අවස්ථාවේ දක්වලා තියෙනවා. ඒක ගැන කතා කරන්නේ. අපි ඒකේ මුල්ම ක්‍රියාකාරකම 8 කියන එක අපි මේ කතා කරන්නේ. මේ අවස්ථාවේදී මොකද්ද කරන්නේ? මේ කැකෑරුම් නලයට ලෙඩ් නයිට්‍රේට් කියන සුදු පාට ලෙඩ් නයිට්‍රේට් කියන එක ග්‍රෑම් එකක් පමණ දාලා රත් කිරීමක් කරනවා. රත් කරාම මොකද වෙන්නේ? මේ සුදු පාට ලෙඩ් නයිට්‍රේට් කියන එක රත් කරාම දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. එතකොට දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. ඒ වගේම කැකෑරුම් නලයේ රතු පැහැති කුඩක් ඉතිරි වෙනවා. එතකොට කැකෑරුම් නලයේ රතු පාට කුඩක් ඉතිරි වෙනවා. එතකොට ඒ වගේම දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා කියන එක දක්වලා. එතකොට ලෙඩ් නයිට්‍රේට් වල සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදී ඇති බැවින් මෙය රසායනික විපර්යාසක කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මොනවද හැදෙන්නේ කියන එක දක්වලා නැහැ ඇත්තටම. මේකෙදී මේ දුඹුරු පැහැති වායුවක් කියන්නේ නයිට්‍රජන් මේ මොනවා හරි එහෙම ඒකේ මොනවා හරි ඒ නයිට්‍රේටයේ තියෙන ඒ වායුවක් හැදෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ එතකොට මේකෙදී අපි මතක තියාගන්න වෙන්නේ මොකක්ද ඇත්තටම මේ රසායනික විපර්යාසයට එතකොට මේ උදාහරණ විදියට මේ උදාහරණ හතර අපි ලියන්න එක්කහු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කලින් අවස්ථාවේදී එතකොට මේ භෞතික විපර්යාස කියන එක දූල පුතාලා දන්න දෙයක් ඇත්තටම ඒ කලින් අවස්ථාවේදී ඉටි කියන එක ඒක ඕනනම් එක්කහු කරගන්න. එතකොට ඒකට මේකෙදී මේ කතා කරපු මේ අවස්ථා විපර්යාස කියන එක මේකට මේ එක්කහු කරගන්න අපිට එතකොට මේකට එක්කහු කරගන්න පුළුවන්. මේකට මේ 11 වෙනි කොටසට අපිට එක්කහු කරගන්න පුළුවන්. ඝන ඉටි ඝන ඉටි කියන එක ද්‍රව ඉටි වීම ඊළඟට ඊළඟ එක අයිස් කියන එක ඕනනම් මෙහෙම පල්ලෙහෙන් ලියන්න පුළුවන්. අයිස් ද්‍රව ජලය ඊට පස්සේ හිමාලය ඊළඟට ආපහු මෙහෙම ද්‍රව ජලය බවට කියන එහෙම දක්වන්න පුළුවන්. ඊළඟට තියුණේ මොකද්ද? අයඩින් කියන එක. ඒකත් ලියා ගන්න දූල පුතාලා. එතකොට ඒකත් මෙතන එක්කව කරන්න. අයඩින් කියන එක වායු බවට පත්වීම කියන මේ කොටස එක්කව කරගන්න එක ඉතාම වැදගත්. ඒ උදාහරණ විදියට මොකද සමහර වෙලාවට දක්වනවා මේ පරීක්ෂණය මගින් භෞතික විපර්යාස පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් මේක භෞතික විපර්යාසද පෙන්වන්නේ එහෙම නැත්තම් රසායනික විපර්යාසද පෙන්වන්නේ කියලා. අයඩින් රත් කරාම භෞතික විපර්යාසයක්ද රසායනික විපර්යාසයක්ද වෙන්නේ කියලා. එතකොට ඒක නිසා දූල පුතාලා මේක ඇත්තටම ඒකට එක්කහු කරගන්න අවස්ථා විපර්යාස කියන එක ඒක දූල පුතාලට භෞතික විපර්යාස වේ කියලා කියනීම ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට අයඩින් කියන එක වායු බවට පත් වෙන අවස්ථාව. එතකොට එහෙම නැත්නම් වායු වලින් අයඩින් වායුව කියන එක එතකොට
මේ අවස්ථාවේදී ඝන කියන එක ඝන අයඩින් ඝන අවස්ථාවින්දන් අයඩින් වායු අවස්ථාවට පත්වීම කියලා අයඩින් කිය වායු කියන එහෙම දාන්න පුළුවන් මොකක් හරි එහෙම ඒ කොටස එක්කහු කරගන්න එක ඉතාම වැදගත් වෙනවා ඒ අවස්ථාව. අපි මේකෙදි එතකොට මේ රසායනික විපර්යාස කියන කොටසට එතකොට රසායනික විපර්යාස කියන කොටසට එතකොට මේක අපි එක්කහු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ලෙඩ් නයිට්‍රේට් කියන එක රත් කරාම ලෙඩ් නයිට්‍රේට් රත් කරාම මොකද වෙන්නේ? සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට් රත් කිරීම කියන එක එතකොට දුමුරු පැහැති වායුවක් පිට වෙනවා. ඒ වගේම කැකෑරුම් නලයේ රතු පැහැති කුඩක් ඉතිරි වෙනවා. මේක එතකොට රසායනික විපර්යාසයක් විදිහට අපිට එක්කහු කරගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා 8.5 කියන කොටස. අපි ඒකට ගිහිල්ලා අන්තිමට මේක සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම කොපර් සල්ෆේට් කියන එක කොපර් සල්ෆේට් යකඩ ඇණයක් කැකෑරුම් නලයක් උෂ්ණත්වමානයක් කියලා දක්වලා තියෙන. එතකොට මේ අවස්ථාවේදී කරන්න හදන්නේ මොකද්ද? කැකෑරුම් නලයට ජලය එකතු කර එය කොපර් සල්ෆේට් ස්ථිතික ඒ කියන්නේ අර ඝන අවස්ථාවේ දුර පුතාලට එක කියන්නේ මොකද්ද මේ පබළු නෙවෙයි පබළු වගේ ඒ පොඩි පොඩි කැට අවස්ථාවේ තියෙන ඒක දුර පුතාලට ජෙල් එකක්කුත් නෙවෙයි ඊට වඩා ඝනයි ඇත්තටම. නමුත් ඒක මේ ලුණු එහෙම තියෙන ලුණු තියෙන අවස්ථාව ලුණු එහෙම තියෙන ඒ අවස්ථාව එතකොට එතකොට ඒ අවස්ථාව ගැන තියෙන එතකොට ඒකට ඒ අපි ඊළඟ එක කතා කරොත් එහෙම එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම කැකෑරුම් නලයකට ජලය එකතු කර ඊට කොපර් සල්ෆේට් ස්ථිතික යොදා ලානිල් පැහැති ද්‍රාවණයක් පිළියෙල කරගන්න කියලා දක්වන. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී ලානිල් පාට ද්‍රාවණයක් මේකෙදී මේව කරන්න එකතු කරන්න මේ හදාගන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. එයට පිරිසිදු කළ යකඩ ඇණයක් දමන්න කියලා දක්වන. එතකොට මේ කොපර් සල්ෆේට් එතකොට ද්‍රාවණයට මොකද කරන්නේ? එතකොට ඒකට යකඩ ඇණයක් එතකොට දාන්න කියනවා. ඔබේ නිරීක්ෂණය සටහන් කරන්න කියලා දක්වලා තියෙනවා. මේකත් බැලුවොත් එහෙම අපි කොපර් සල්ෆේට් ද්‍රාවණයකට පිරිසිදු කළ යකඩ ඇණයක් දැමූ විට ද්‍රාවණයේ නිල් පැහැය අඩු වන බව. ඒ කියන්නේ නිල් පැහැය අඩු වෙනවා කියලා කියන්නේ එතකොට ඒක කොපර් සල්ෆේට් එතකොට ඒකේ තියෙන ප්‍රමාණය වෙනස් වීමක් සිද්ධ වෙනවා. යකඩ ඇණය මත හා කැකෑරුම් නලය පතුලේ රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වන බවත් උෂ්ණත්වය ඉහළ යන බවත් ඔබ නිරීක්ෂණය කරන්නට ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට මේ අවස්ථාවේදී ඇත්තටම මේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම මේකෙදී මේ කොටස එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණයට පිරිසිදු කළ යකඩ ඇණයක් දැමූ විට ද්‍රාවණයේ නිල් පැහැය අඩුවන බවත් යකඩ ඇණය මත හා කැකෑරුම් නලය පතුලේ රතු දුඹුරු පැහැති රතු එතකොට ද්‍රව්‍යයක් තැන්පත් වන බවත් උෂ්ණත්වය ඉහළ යන බවත් ඔබ නිරීක්ෂණය කරන්නට ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී වෙන
ඒ රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල විදියට මේ උෂ්ණත්වය ඉහළ යන කියන එකක් දක්වලා තියෙන. එතකොට මේක ගැන තමයි මේ දක්වලා තියෙන. එතකොට නිල් පාට අඩු වෙන්නේ. එතකොට ඒකේ කොපර් සල්ෆේට් කියන එක මේකේ වෙනස් වෙනවා. ඒකේ තියෙන සංයුතිය වෙනස් වෙලා. එතකොට කොපර් සල්ෆේට් කියන එක වෙනුවට එතකොට මේකේ තියෙන යකඩ කියන එකත් එක්ක එතකොට මේ සල්ෆේට් කියන ඒවා ප්‍රතික්‍රියා කරලා එතකොට මේකෙදි මේ කොපර් කියන එක තැම්පත් වීමක් හරි එහෙම ඒවා ගැන තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට එතකොට උෂ්ණත්වය නිපදවීමක් සිද්ධ වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම ක්‍රියාකාරකම අටේ 6 කියන කොටස දුවල පුතාලා මේ කලින් කොටස් ඇත්තටම උසස් පෙළට ගියාම ඉගෙන ගන්නවා ඇත්තට මේ වගේ දේවල් එතකොට කොපර් සල්ෆේට් කියන ඒවා යකඩත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොනවද හැදෙන්නේ කියන එක දුවල පුතාලා උසස් පෙළේ රසායන විද්‍යාවේදී ඇත්තටම ඉගෙන ගන්න දෙයක් ඇත්තටම මේ වගේ දේවල් මේ අවස්ථාවේදී ඒ හැදෙන දේ විතරයි දක්වලා තියෙන්නේ. ඇත්තට මේ ප්‍රතික්‍රියාවේ මොනවද හැදෙන්නේ කියන එක ඇත්තටම දක්වලා නැහැ. ඇත්තටම අපි ක්‍රියාකාරකම අටේ 6 කියන එක බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම කොපර් සල්ෆේට් ද්‍රාවණයක් මේ අවස්ථාවේදී අවශ්‍යයි කියලා දක්වලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එතකොට පරීක්ෂණ නල දෙකක් අවශ්‍යයි කියලා දක්වනවා. ක්‍රමයේ විදිහට දක්වලා තියෙන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිශ්‍ර කරන්න කියලා දක්වනවා. එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි මොකද කරන්නේ මිශ්‍ර කරන්න. ඔබේ නිරීක්ෂණය සටහන් කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය එතකොට ද්‍රාවණයට කොපර් සල්ෆේට් ද්‍රාවණය එකතු කිරීමේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට කොපර් සල්ෆේට් ද්‍රාවණය එකතු කිරීමේදී ලානිල් පැහැති ඝන ද්‍රව්‍යයක් සෑදෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට කොපර් සල්ෆේට් ද්‍රාවණය එකතු කරාම මොකද වෙන්නේ? ලානිල් පැහැති ඝන ද්‍රව්‍යයක් සෑදෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. එවැනි ඝන ද්‍රව්‍ය අවක්ෂේප ලෙස හැඳින්වෙනවා කියලා දක්වන. කියන්නේ ඒක තැම්පත් වෙනවා. ඒ ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙලා ඒක අවක්ෂේප කියලා හඳුන්වනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ ක්‍රියාකාරකම කියන එක බැලුවොත් එහෙම ඊළඟ ක්‍රියාකාරකම කියන එක අපි මේ ක්‍රියාකාරකම් තුන මෙතන කතා කරනවා. අපි ඉස්සරහට ඒක සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ වෙන්න කියන එක ඇත්තටම ඒක බැලුවොත් එහෙම අපි ඊළඟ ක්‍රියාකාරකම කියන එක බැලුවොත් එහෙම ක්‍රියාකාරකම අටේ 7 කියන එක තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ද්‍රාවණයක්. එතකොට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක් සිංක් කැබලි කැකෑරුම් නලයක් අවශ්‍ය කියලා දක්වලා තියෙනවා. කැකෑරුම් නලයකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්වල්පයක් එකතු කරන්න කියනවා. එයට සිංක් කැබැල්ල දමන්න කියනවා. එතකොට තනුක ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට එතකොට මේ සිංක් කැබැල්ල දාන්න කියන ඊට පස්සේ කැකෑරුම් නලයට දාලා ඔබේ නිරීක්ෂණය සටහන් කරන්න කියලා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබැල්ල දැම්ම විට සිංක් කැබැල්ල ක්ෂය වී යන බවත් වායුවක් පිටවන බවත් නිරීක්ෂණය කරන්න පුළුවන් කියන. ඉහත සිදු කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරන්න කියනවා. ඒ සෑම විපර්යාසයකම සිදු කරන ලද ප්‍රතික්‍රියා පිළිබඳව අවධානය යොමු කරන්න කියන. සෑම විපර්යාසයකම දීම නවද්‍රව්‍ය සෑදීමක් ඇත කියලා දක්වනවා. රසායනික විපර්යාසවලදී නවද්‍රව්‍ය සෑදෙන බව ඔබට දැනටමත් දැනී කියලා දක්වනවා. ඉහත ක්‍රියාකාරකම්වලදී නවද්‍රව්‍ය සෑදෙනු බව සනාථ කරන්න නිරීක්ෂණ හඳුනාගෙන අටේ දෙක වගුව සම්පූර්ණ කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව මේ වගුව කියන එක මේ වගුව සම්පූර්ණ කරලා දුවල පුතාලා ඒක ෂෝට් නෝට් එකට ගන්න එක මං හිතන්නේ හොඳ වේ. ඇත්තටම රසායනික විපර්යාස පෙන්වීමට කියන රසායනික විපර්යාස පෙන්වීමට මේ ප්‍රතික්‍රියා භාවිතා කරනවා කියලා එහෙම මොකක් හරි රසායනික විපර්යාසවලදී කියලා හරි. එතකොට මේ ප්‍රතික්‍රියාව කියන එක මේ අවස්ථාවේදී මෙතන ප්‍රතික්‍රියා 4ක් දක්වලා තියෙනවා. ඒ 4 මොනවද හැදුනේ කියන එක ඒකෙදි ඒ කියන්නේ මොන වගේ දෙයක් හැදුනද කියන එක ඒක හොඳින් මතක තියාගන්න එක හොඳ වෙයි මං හිතන්නේ. ඒක ඒ වගේ දේවල් රසායනික ප්‍රතික්‍රියාද භෞතික ප්‍රතික්‍රියාද භෞතික විපර්යාසද රසායනික විපර්යාසද කියන එක සමහර වෙලාවට විභාගවලදී අහන්න පුළුවන්. ඒක නිසා ඒක මතක තියාගන්න එක හොඳ වෙයි.
ඒක නිසා අපි කලින් කතා කරපු ඒ කොටස ආපහු බැලුවොත් එහෙම මේ 8/4 කියන එක එතකොට මේකෙදී සුදු පැහැති මේ කොටස ඇත්තටම මේ කොටසත් වැදගත් වෙනවා. සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට් එතකොට සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට් රත් කරාම මේකෙදී දුඹුරු වායුවක් පිට වෙන එකයි රතු පැහැති කුඩක් ඉතිරි වෙනවා. ඒ දෙක අනිවාර්යයෙන්ම ඒක එක්කහු කරගන්න. එතකොට සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට් කියන එක රත් කරාම කියන එකයි දුඹුරු පැහැති වායුවක් පිට වෙන එකයි රතු පැහැති කුඩක් ඉතිරි වෙනවා කියන එකයි. ඒකෙන් අපිට පෙන්වන්න පුළුවන් එතකොට සුදු පැහැති ලෙඩ් නයිට්‍රේට් රත් කරාම දුඹුරු පැහැති වායුවක් පිට වෙන එකයි රතු පැහැති කුඩක් ඉතිරි වෙන එකනේ පුළුවන්. එතකොට ඒක ඒ රසායනිකව විපර්යාසයක් කියලා පෙන්වුම් කරනවා. ඒක එතකොට ඊළඟ මේ රසායනික විපර්යාසයට එතකොට මේ කොටස ඊළඟ එක අපි බැලුවොත් එහෙනම් මේ අවස්ථාවේදී කොපර් සල්ෆේට් ද්‍රාවණයට පිරිසිදු කළ යකඩ ඇණයක් දැම්මුවාම එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණය කියන එක එතකොට පිරිසිදු කළ යකඩ ඇණයක් දැම්මු විට කියන එක එතකොට ඒක ද්‍රාවණයේ නිල් පැහැය අඩු වෙනවා කියන එක ඊළඟට යකඩ ඇණය මත හා කැකැරුම් නලය පතුලේ එතකොට යකඩ ඇණය පතුලේ රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා කියන එක ලියාගන්නේ වගේම උෂ්ණත්වයේ ඉහළ යනවා කියන එක ඒක ලියාගන්න ඇත්තටම මේ කොටස වැදගත් ඇත්තටම. ඒක දූල පුතාලා එහෙම කරාම අනාගතයේදී එතකොට මේවා ඉගෙන ගන්නකොට මේක මතකෙට එනවා. ඒක නිසා ඒ කොටස මේකෙදි මම කතා කරපු එතකොට මේ ක්‍රියාකාරකම 8/5 කියන එකේ වැදගත් කොටස මේකෙදි මේක එක්කහු කරගන්න ෂෝට් නෝට් එකේ ඒ රසායනික විපර්යාස කියන තැනට. ඊළඟට 8/6 කියන එක එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ද්‍රාවණයට කොපර් සල්ෆේට් ද්‍රාවණය එකතු කරාම මොකද වෙන්නේ? නිල් පැහැති ඝන ද්‍රව්‍යයක් සෑදෙනවා. එතකොට ඒක එක්කහු කරගන්න. එතකොට මේක අවක්ෂේප කියන එක පස්සේ අපි ආපහු කතා කරන එක නිසා ඝන ද්‍රව්‍යයක් සෑදෙනවා කියන එක එක්කහු කරගන්න. ඊළඟ කොටස බැලුවොත් එහෙම 8/7 කියන එක බැලුවොත් එහෙම 8/7 කියන එක අපි මෙතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 8/7 කියන එක බැලුවොත් එහෙම හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයට සිංක් කැබැල්ලක් දැම්මු විට කියන එක ඒක අවශ්‍ය වෙනවා. සිංක් කැබැල්ල ෂේ වෙනවා. වායුවක් පිට වෙනවා. එතකොට මේ කොටස එක්කහු කරගන්න දූල පුතාලා රසායනික විපර්යාසවලදී නව ද්‍රව්‍ය සෑදේ කියලා ඉහත කොටස එක්කහු කරා. නව ද්‍රව්‍ය රසායනික විපර්යාසවලදී නව ද්‍රව්‍ය සෑදී කියලා ලියලා ඉහත කොටස එක්කහු කරගන්න. එතකොට දූල පුතාලට ඒ ප්‍රතික්‍රියාවලින් මොනවද හැදෙන්නේ කියන එක ඒ ප්‍රතික්‍රියා මොනවා හරි විභාගයට ආවොත් එහෙම ඒක රසායනික විපර්යාසයක්ද භෞතික විපර්යාසයක්ද කියලා කෙලින්ම එකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ කොටස එක්කහු කරගන්න එක ඉතාම වැදගත්. අපි ඊළඟ දවසේ ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාලට අහන්න පුළුවන්.